අලුත් මුල් සහ අංකුර වර්ධනය වීමට සැලැස්වීම. අලුත් මුල් සහ අංකුර වර්ධනය වීමට සැලැස්වීම. තුන්වෙනි පියවර. ඒ කියන්නේ දැන් අපි අර රෝපණ මාධ්‍ය වගා කරපුවාම පටක කොටස එකෙන් හැදෙනවා කිනිකය කියලා ලපටි නව පටක කොටසක්. මේ කිනිකය කියන එක මුල් අංකුර කියලා වෙන් කරන්න බැරි පටකයක්. තලසක් වාගේ. ඊට පස්සේ මොකද කරන්නේ මේ කිනිකෙන් නව මුල් සහ අංකුර වර්ධනය වෙන්න සලස්වනවා. ඒකට අවශ්‍ය කරන හෝමෝන වර්ධක ද්‍රව්‍ය යොදනවා. එහෙම යොදපුවාම මුල් සහ අංකුර හැදෙනවා කිනිකේ. හරි ඊට පස්සේ ඒකෙන් අංකුර වෙන් කරගෙන පරීක්ෂණ නල තුර තවදුරටත් වර්ධනය කරනවා. ඒ කියන්නේ දැන් අංකුර ගොනුවක් හැදෙනවා. අංකුර ගොඩක් එකම තැනින් එනවා. ඊට පස්සේ අංකුර වලින් එක එක අංකුර වෙන් කරගෙන වෙනම පරීක්ෂණ නල ඇතුලේ තැම්පත් කරලා වර්ධනය කරනවා. ඊට පස්සේ තුන්වෙනි පියවර අංකුර වෙන් කර පරීක්ෂණ නල තුල තවදුරටත් වර්ධනය වීමට තැබීම. ඊට පස්සේ අපි මේ වර්ධනය කරගත්තු මේ අංකුර බොහොම පරිස්සමින් රැක බලා ගන්න අතර සාමාන්‍ය පරිසරයට ගැළපෙන විදියට හැඩගස්ව ගන්න ඕන. ඒකට අපි කරන්නේ ටිකින් ටික මේගොල්ලෝ සාමාන්‍ය පරිසරයට හුරු කරනවා. මුලින්ම වගා ගෘහයක් ඇතුලේ මේගොල්ලෝ තියන්නේ. ඊට පස්සේ වගා ගෘහය ඇතුලේ විවෘත කරලා තියෙනවා. ඊට පස්සේ දවසකට පැය කීපයක් සාමාන්‍ය පරිසරයේ තියෙනවා මේගොල්ලෝ. ඔන්න ඔය විදිහට ටිකින් ටික වගාවට සුදුසු වෙනකන් සාමාන්‍ය පරිසරයට හුරු කිරීම කරනවා. හතරවෙනි පියවරේම නම් ලියා ගන්න අංකුර වගා කටයුතු වලට සුදුසු වන පරිදි පරිසරයට උචිත ලෙස හැඩගැසීමට තැබීම. එතකොට මේ දෙන්නේ මේ ওই පටක රෝපණේ පියවර ටික. දැන් මේ දෙන්නේ පළවෙනි පියවර මේ ශාක වර්ධක ශාක කොටසක් වෙන් කරගෙන රෝපණ මාධ්‍ය වගා කරනවා. ඊට පස්සේ ඒකෙන් හැදෙනවා කිනිකේ කියලා චූටි පටකයක්, අලුත් පටකයක්. ඊට පස්සේ කිනිකෙන් නව අංකුර වර්ධනය වෙන්න සලස්වනවා. ඒ වර්ධනයේන අංකුර අපි පරීක්ෂණ නල වල තැම්පත් කරනවා. තැම්පත් කරලා ඒ වර්ධනය කරලා ටික ටික සාමාන්‍ය පරිසරයට රූප කරනවා. හරි. ලියන්න පටක රෝපණේ වාසි. මේ පටක රෝපණය කියන කෘත්‍රිම වර්ධක ප්‍රචාරණ ක්‍රමේ වාසි කීපයක් තියෙනවා ළමයි. එකක් තමයි මව් ශාකයට සර්ව සම ශාක ලබා ගන්න පුළුවන්. මේ ක්‍රමයේ මගින් මව් ශාකයට සර්ව සම ශාක. අනිත් එක මේ එකවර පැර විශාල සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ එකම විදිහේ පැල විශාල සංඛ්‍යාවක්. වර්තමානයේ ඕකිඩ් ඒ වගේවා පටක රෝපණයෙන් තමයි පැල අරගන්නේ. ඊට පස්සේ ඊළඟ එක එකවර පැර විශාල සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන්. අපි කතා කරන ගමන් ලියාගමු පළවෙනි එක මව් ශාකයට සර්ව සම ශාක ලබාගත හැකියි. මව් ශාකයට සර්ව සම ශාක ලබාගත හැකියි. දෙක එකවර පැර විශාල සංඛ්‍යාවක් ලබාගත හැකියි. එක සැරයකට පැල ගොඩක් අරගන්න පුළුවන්. ඊළඟ එක කුඩා ඉඩ ප්‍රමාණයක පැල විශාල සංඛ්‍යාවක් බෝ කරගත හැකියි.
ගායක ප්‍රමාණයක පළ විශාල සංඛ්‍යාවක් බෝ කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි පරීක්ෂණාගාරයක් ඇතුලේ ගම විදිහේ පළ විශාල සංඛ්‍යාවක් එක් සැරයක් අරගන්න පුළුවන් මේක. ඊළඟට बीज अनुसाधन साक බෝ කරගත හැකි වීම. කියන්නේ බීජ වලින් අලුත් පැල හදන්න නැති ඒවා. බීජ හදන්න නැති ශාක බෝ කරගන්න පුළුවන් මේ ක්‍රමය. ඒ ඔන්නෝගේ වාසි ළමයි ගොඩක් තියෙනවා මේ ක්‍රමයේ. ඔයගොල්ලෝ මේකෙන් කීපයක් මතක තියාගන්න. ඊට පස්සේ මේ පටක රෝපණේ අවාසිත් තියෙනවා. පටක රෝපණේ තියෙන ප්‍රධාන අවාසිය තමයි ළමයි නව ලක්ෂණ ඇති වෙන්නේ. දැන් අපි දන්නවා අපි ජීවත් වෙන පරිසරය වේගයෙන් වෙනස් වෙනවා ළමයි. එතකොට මේ වෙනස් වෙන පරිසරයට ගැළපීලා අපිට ජීවත් වෙන්න නම් ජීවීන් තුල අලුත් ලක්ෂණ ඇති වෙන්න ඕනේ. එතකොට මේ පටක රෝපණය කියන එකේ නව ලක්ෂණ ඇති වෙන්නේ නැහැ. හැමතිස්සෙම මෞෂාගයේ සර්ව සමයි. ඉතින් මේ නව ලක්ෂණ ඇති වෙන්නේ නැහැ කියන නිසා මේක ඒක ශාකයක මේ පරිණාම ක්‍රියාවලියට අහිතකර තත්වයක් තමයි මේ නව ලක්ෂණ ඇති නොවීම කියන්නේ. වෙනස් වෙන පරිසරයට ගැළපෙන ජීවීන් නැති වෙන්න ඕන. හරි. අපි ලියමු පටක රෝපණීය ආවාසි. පටක රෝපණීය ආවාසි කියලා ලියලා ලියන්න නව ලක්ෂණ ඇති නොවීම. නව ලක්ෂණ ඇති නොවීම. හරි. ඊට පස්සේ අපි ලියාගමු අලුත් මාතෘකාව ශාකවල ලිංගික ප්‍රජනනය. හරි. ශාකවල ලිංගික ප්‍රජනනය කියන්නේ පුතේ බීජ වලින් අලුත් පැල ඇති කරන එක. බීජ වලින් අලුත් පැල ඇති කරන එක. දැන් බීජ වලින් අලුත් පැල ඇති කරද්දී අපි බලන්න ඕනේ මොකද්ද මේ බීජය කියන්නේ කොහොමද මේක හැදෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා බීජ තියෙන්නේ ඵලය තුල. කියන්නේ අපි ගෙඩි කියලා කියන්නේ ගෙඩිය ඇතුලේ තමයි බීජ තියෙන්නේ. ඒතකොට ගෙඩියක් බවට පත් වෙන්නේ මොකද්ද? ගෙඩියක් බවට පත් වෙන්නේ පුෂ්පය. නැත්තම් මල. නේද? අපි කියනවා ශාකයක ලිංගික ප්‍රජනක අවයවය තමයි පුෂ්පය. පුෂ්පය තමයි ශාකයක ලිංගික ප්‍රජනක අවයවය. මේ පුෂ්පය පරාගණය කියලා කාර්යයකින් පස්සේ ඵලයක් බවට පත් වෙනවා. අපි පරාගණය ගැන ඉස්සරහට කතා කරමු. ඊළඟ ස්ලයිඩ් එකේ හරි ඊළඟ එකක් තියෙනවා. ඒතකොට මේ පරාගණය කියන කාර්යයෙන් පස්සේ පුෂ්පයෙන් ඵලයක් ඇති වෙනවා. ඒ කියන්නේ ගෙඩියක් හැදෙනවා. දැන් බලන්න මේ පොල් මලෙන් හැදෙන පොල් ගෙඩි. නේ? අපි දන්නවා දෙලුම් මල පරවෙලා ගියාම දෙලුම් ගෙඩියක් හැදෙනවා. peer ගහක මල පරවෙලා යනකොට ඒකෙන් peer ගෙඩියක් හැදෙනවා. ඒ කියන්නේ පුෂ්පේ තමයි ඵලයේ බවට පත් වෙන්නේ. ඒ ඵලය තුල තමයි බීජ තියෙන්නේ. අන්නේ බීජ මගින් නව ශාක ඇති කර ගන්නවා නම් අපි කියනවා ඒකට ශාකවල ලිංගික ප්‍රජනනයේ නව ජීවීන් ඇති කර ගන්නවා කියලා. ලිංගික ප්‍රජනනයේ නව ජීවීන් ඇති කරද්දී බීජ වලින් තමයි අලුත් ශාක ඇති කරන්නේ. දැන් මේ ලිංගික ප්‍රජනනයක් නම් ළමයි ජන්මාණු එකතු වෙන්න ඕනේ. ශාක හෝ සතුන්ගේ ඕනෑම කෙනෙකුගේ ලිංගික ප්‍රජනනයක් නම් ජන්මාණු සංයෝජනය වෙන්න ඕනේ. සතුන්ගෙත් තියෙනවා ජන්මාණු, ශාකවලත් තියෙනවා ජන්මාණු. ශාකයක තියෙන ජන්මාණු වර්ග දෙක තමයි පරාග කණිකා සහ ඩිම්බ සෛල. ශාකයක පුරුෂ ප්‍රජනක සෛලවලට කියනවා පරාග කණිකා කියලා.
ස්ත්‍රී ප්‍රජනක සෛලවලට කියනවා ඩිම්බ කියලා. එතකොට ශාකයක ලිංගික ප්‍රජනනයේදී මෙන්න මේ පරාග කණිකා සහ ඩිම්බ එකතු වෙලා තමයි මේ බීජ සෑදීම කරන්නේ. බලමු කොහොමද වෙන්නේ කියලා ඉස්සෙල්ලා මේව ලියා ගන්න. පරිණත ශාකයක ලිංගික ප්‍රජනක ව්‍යුහවල නිපදවන ජන්මාණු සංයෝජනයෙන් සෑදෙන බීජ මගින් නව ශාක ඇති කිරීම ලිංගික ප්‍රජනනය ලෙස හැඳින්වේ. ශාකයක ලිංගික ප්‍රජනක අවයවය පුෂ්පය වන අතර පුෂ්පයක ප්‍රධාන කොටස් පහත පරිදි දැක්විය හැක. හරිද? එයාගන්න ඉස්සෙල්ලා පුෂ්පයක ප්‍රධාන කොටස් ටික අපි බලමු කොහොමද පිළිලා තියෙන්නේ කියලා පුෂ්පය. ඉස්සෙල්ලා අපි ලියමු පළවෙනි එක මණිය. ඊළඟට පුෂ්පයක තියෙනවා දෙවෙනි කොටස මුකුටය. මුකුටයටම කියනවා තව නමක් දලපත්‍ර වලය. මණිය මුකුටය නැත්නම් දලපත්‍ර වලය. තුන්වෙනි එක අපි කියනවා රේණුව කියලා. රේණුවටම කියනවා පූමාංගය. පූමාංගය නැත්නම් රේණුව. ඊට පස්සේ ජායාංගය. එතකොට පුෂ්පයක මෙන්න මේ කොටස් හතර පුෂ්ප පත්‍ර වලයන් හතරක් විදිහට සකස් වෙලා තියෙනවා. බලන්න මේ තියෙන පුෂ්පයක ප්‍රධාන කොටස් ටික. අපි කතා කරපු කොටස් ටික තමයි ඔය තියෙන්නේ. පූමාංගය, ජායාංගය, තව අණු කොටස් තියෙනවා. ඊට පස්සේ මණිපත්‍ර තියෙනවා, දලපත්‍ර තියෙනවා. අපි ඉක්මනින් මේ වාගේ පුෂ්පයක් ඇඳගමු. චුට්ටක් ඇඳගමු පුෂ්පයක්. ඇඳලා නම් කරගන්න. ඔයාලට විනාඩි 2ක් 3ක් විතර මන් දෙන්න.
හරි හරි රයිට් ළමයි එවනම් අපි ඉස්සෙල්ලාම බලමු පුෂ්පයක කොටස් මොනවද කියලා පොඩි ඇනිමේෂන් වීඩියෝ එකක් තියෙනවා අපි ඒක බලලා ඉමු දැන් අපි ළමයි ගොඩක් වෙලාවට අධ්‍යයනය කරන්න යොදා ගන්න මල තමයි මේ කියන වද මලක්. පොකුරු වද මල නෙවෙයි තනි වද මලක්. ඒ කියන්නේ මෙහෙමයි අපේ පරිසරයේ තියෙන පුෂ්පවල විශාල විවිධත්වයක් තියෙනවා. එතකොට විවිධ ශාකවල පුෂ්ප එකිනෙකට වෙනස්. දැන් අපි කතා කරා පුෂ්පයක තියෙනවා කියලා ප්‍රධාන කොටස් හතරක්. හැබැයි අපේ පරිසරයේ තියෙන හැම පුෂ්පයකම මේ කොටස් හතරම දකින්න ලැබෙන්නේ නැහැ. විවිධ වෙනස්කම් තියෙනවා. ඒක නිසා අපි අධ්‍යයනය කරද්දී යොදා ගන්නවා දර්ශීය පුෂ්පයක් කියලා එකක්. දර්ශීය පුෂ්පයක් කියන්නේ ශාකයක පුෂ්පයක තියෙන්න ඕනේ සියලුම කොටස් ඇතුළත් කරලා අඳින පුෂ්පයක්. දර්ශීය පුෂ්පයක් කියන්නේ පුෂ්පයක තියෙන්න ඕනේ සියලුම කොටස් එකතු කරලා අපි ඉගෙන ගන්න අඳින පුෂ්පයක්. එතකොට දර්ශී පුෂ්පයක තියෙන සියලුම කොටස් මේ වදමලේ තියෙනවා. ඒක නිසා අපි අධ්‍යයනය කරන්න පාසලේදී වදමල තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. හරි. මේ දින පුෂ්පයක දික් කඩක් ළමයි. හරි. බලන්න පුෂ්පයක් හටගන්නේ පුෂ්ප වෘන්තය. අපි කියනවා මේ පහළ තියෙන මේ වේදිකාව ආයි කොටසට පුෂ්ප වෘන්තය කියලා. වෘන්තය මත තමයි පුෂ්පේ තියෙන්නේ. ඊට පස්සේ මේ වෘන්තය මත පිටතින්ම තියෙනවා පුෂ්පපත්‍ර වලයක්. පිටතින් එළියෙන් මේ පිටතින්ම තියෙන පුෂ්පපත්‍ර වලයට අපි කියනවා මණිපත්‍ර වලය කියලා. නැත්නම් මණිය කියලා කියනවා. මේ ඔක්කොම මේ බලන්න ඕගොල්ලෝ මේ කොළපාට කොටස් ටික. දැන් වදමලක මේ කොළපාට කොටස් ටික ඔක්කොම එකතු වෙලා කොළපාට පොඩි පෝච්චියක් වගේ එකක් හැදලා තියෙනවා. ඕගොල්ලන් ගෙදර වදමල් නැති බලන්නේ. එතකොට මේවට කියන්නේ මණිපත්‍ර කියලා. මේ මණිපත්‍ර රවුම එකතු වෙලා අපි මේ මණිපත්‍ර රවුමටම කියනවා මණිය කියලා කියනවා. මණිපත්‍ර එකතු වෙලා තමයි මණිය හැදිලා තියෙන්නේ. හරි? ඊට පස්සේ මේ මණියට ඇතුලෙන් නැත්නම් මණිපත්‍ර වලට ඇතුලෙන් තියෙනවා මේ විශාල වර්ණවත් අපි මල් පෙති කියලා කියනවා මේවා. මේකට කියනවා දලපත්‍ර වලය කියලා. මණිය තියෙනවා නැත්නම් මණිපත්‍ර වලය තියෙනවා දලපත්‍ර තියෙනවා. එතන මේ දලපත්‍ර වලයට නමක් කියනවා මුකුටය කියලා කියනවා. මණිපත්‍ර වලයට කියන්නේ මණිය කියලා, දලපත්‍ර වලයට කියන්නේ මුකුටය කියලා. දලපත්‍ර වලයට ඇතුලෙන් තියෙනවා පූමාංගය කියන කොටස. මේ තියෙන පූමාංගය. මේකේ පූමාංග හතරක් තියෙනවා. 1 2 3 4. මේ පූමාංගය හැදිලා තියෙන්නේ පරාගදානිය. මේ කොටසෙත් කියන්නේ පරාගදානිය කියලා. පරාගදානිය සහ සූත්‍රිකාව. පරාගදානිය සහ සූත්‍රිකාවෙන් තමයි පූමාංගය හැදිලා තියෙන්නේ. ඊට පස්සේ පූමාංගයට ඇතුලෙන් තියෙනවා ජායාංගය කියන කොටස. ජායාංගී කොටස් තුනක් තියෙනවා. මේ ඉහළින්ම තියෙන කලංකය, මේ මැද නාලයක් වාගේ තියෙන කීලය, ඊට පස්සේ මේ පහළින් තියෙන්නේ ඩිම්බ කෝෂය. එහෙමනම් කොටස් තුනයි කලංකය, කීලය, ඩිම්බ කෝෂය. එහෙමනම් මෙන්න මේ විදිහට තමයි පුෂ්පේ කොටස් සකස් වෙලා තියෙන්නේ.
මේ තියෙන්නේ ජායාංගයේ කොටස් ටික. අපි කතා කරා මේ ටික ළමයි මේ මැද තියෙන්නේ ජායාංගයේ කලංකය කීලය ඩිම්බ කෝෂය. මේ ඩිම්බ කෝෂය ඇතුලේ තියෙනවා ඩිම්බ සෛල. ඔය තියෙන්නේ මේක ශාකයට සම්බන්ධ වෙලා තියෙන හැටි. පුෂ්පයක්. මේක අපි පස්සේ කතා කරන කාරණයක් මම ඕගොල්ලන්ට දැම්මම මේක කියලා කියන්නම් මම පස්සේ මතක් කරන්නම් දරුවනේ මේ තියෙන්නේ පොල් ගහක් ඕගොල්ලන්ට පේනවා මේ තියෙන්නේ පොල් මල අපි පොල් මල කියන්නේ මේක හැබැයි මේ පොල් මලක් නෙවෙයි මේක මල් පොකුරක් මේක මල් පොකුරක් මේ මල් පොකුරේ තියෙනවා පූමාංගී පුෂ්ප ජායාංගී පුෂ්ප කියලා පුෂ්ප වර්ග දෙකක් මම පස්සේ මේකට කතා කරනවා පූමාංගී පුෂ්ප ජායාංගී පුෂ්ප කියලා පුෂ්ප වර්ග දෙකක් තියෙනවා. පූමාංගී පුෂ්ප කියන්නේ පිරිමි මල්. ජායාංගී පුෂ්ප කියන්නේ ගැහැණු මල්. බලන්නකෝ. ඔයගොල්ලෝ දැකලා තියෙනවා මේ පොල් මලේ කිනිත්තේ මේ තියෙනවා කුරුම්බැට්ටි වාගේ තැන්. ආන්ගේ කුරුම්බැට්ටි තමයි ජායාංගී පුෂ්ප කියලා කියන්නේ. මේ බලන්න මේ පටන් ගන්න තැන් වල තියෙනවා කුරුම්බැට්ටි. ඒව තමයි ජායාංග පුෂ්ප. ජායාංගී පුෂ්ප. ඒ කියන්නේ ගැහණු පුෂ්පේ තමයි කුරුම්බැට්ටිය. ඊට පස්සේ මේ පොල් මලේ ඉහළ ඉදිරියේ මේ තියෙන්නේ කහපාට මේ චූටි පොඩි පොඩි කොටස් තියෙනවා තියෙන්නේ. අන්න ඒවා අපි කියනවා පූමාංගී පුෂ්ප. නැත්තම් පුරුෂ ප්‍රජනක කොටස් තියෙන්නේ ඒවයි. මම ඒක වැඩිදුර කියන්නම් ඕගොල්ලන්ට. මේ පාඩමේ ඉදිරියේ තියෙනවා ඒ ගැන. හරි. ඇති පුෂ්පය. හරි එහෙනම් මෙන්න මේ විදිහට පුෂ්පයේ කොටස් වලයන් විදිහට තමයි තියෙන්නේ. එතකොට මේ වලයන් දැන් අපි අඳුරගත්තා. බාහිරින්ම තියෙන පුෂ්ප පත්‍ර වලයට අපි කියනවා මණිපත්‍ර වලය නැත්නම් මණිය කියලා. ඒ මණියට ඇතුලෙන් තියෙනවා දලපත්‍ර වලය. දලපත්‍ර වලයට ඇතුලෙන් තියෙනවා පූමාංගය. පූමාංගයට ඇතුලෙන් තියෙනවා ජායාංගය. පූමාංගී කොටස් දෙකයි පරාගධානියයි සූත්‍රිකාවයි ජායාංගී කොටස් තුනයි කලංකයේ කීලය සහ ඩිම්බ කෝෂය. හරි. අපි චුට්ටක් මේ කොටස් ගැන පොඩි හැඳින්වීමක් ලියා ගමු. දැන් ඔයගොල්ලෝ දැක්කමයි මේ මණිය කියන එක කොළ පාටයි ගොඩක් වෙලාවට. මොකද්ද මේ මණිය කියන එකෙන් කරන්නේ? රෝස මලක් බලන්න, ඕනෑම මලක පොහොට්ටුව බලන්න. මේ පොහොට්ටුව කියන කොටස පොහොට්ටුව කාලෙදී කියන්නේ කුඩා කාලෙදී පුෂ්පය කොළ පාට මණියෙන් වැහිලා තියෙනවා. පොහොට්ටුව එන කාලේ ඉස්සෙල්ලාම ලපටි කාලේ මේ මණියෙන් වැහිලා තමයි එළියට හටගන්නේ. එහෙමනම් මණිය මගින් කරන ප්‍රධාන කාර්යයක් නැත්නම් මණිපත් වලින් කරන ප්‍රධාන කාර්යය තමයි ලපටි අවධියේදී පුෂ්පයේ අභ්‍යන්තර කොටස් ආරක්ෂා කරනවා. ලියන්න මෙහෙම මණිය කියලා ලියලා යට ලියන්න මණිය මණිපත්‍ර කිහිපයකින් සෑදී ඇත. මණිපත්‍ර කිහිපයකින් සෑදී ඇත. පුෂ්පයක පිටතින්ම පවතින පුෂ්පයක පිටතින්ම පවතින පුෂ්ප පත්‍ර වලය
මණිය වේ. පිටතින් පවතින පුෂ්ප පත්‍ර වලේ මණිය වේ. ලපටි අවධියේදී පුෂ්පයේ අභ්‍යන්තර කොටස් ආරක්ෂා කිරීම ලපටි අවධියේදී පුෂ්පයේ අභ්‍යන්තර කොටස් ආරක්ෂා කිරීම මෙමගින් සිදු කරනු ලැබේ. ඊළඟට මුකුටය දලපත්‍ර වලය. අපි කියනවා දලපත්‍ර වලය. දලපත්‍ර වලය. ඒත් වෙලා ඉන්න මුකුටය. ඒ මුකුටේ කියන්නේ සාමාන්‍ය පුෂ්පයක විශාල සහ වර්ණවත් කොටස. පුෂ්පයක ලැබෙන විශාල සහ වර්ණවත් කොටස මුකුටය. ඒතර මුකුටේ මගින් කරන්නේ ළමයි පරාගන කාර්ය සඳහා කෘමි සත්තු ආකර්ෂණය කරගන්න. පරාගනය සඳහා කෘමි සත්තු ආකර්ෂණය කරගන්නවා මේ මුකුටේ. මුකුටේ වර්ණවත් වෙලා තියෙන්නේ විශාල වෙලා පේන්නේ කෘමි සත්තුන්ට ඈතට හොඳට පේන්නේ. දැන් බලන්න ඔයගොල්ලෝ දැකලා ඇති රැට පිපෙන මල් සුදු පාටයි. දවල්ට පිපෙන මල් විවිධ වර්ණයක තියෙනවා. දවල්ට කෘමි සත්තුන්ට ඈතට පේන්න තමයි විවිධ වර්ණ තියෙන්නේ. රැට කෘමි සත්තුන්ට හොඳට පේන්න තමයි සුදු පාට වර්ණ තියෙන්නේ. රැට ළමයි වෙන වෙන පාටවල තිබ්බට රතු පාට නිල් පාට මල් රැට තිබ්බට ඒක පේන්නේ නැහැ කළු නිසා. හැබැයි සුදු පාට අඳුරේදී වුණත් හොඳින් පැහැදිලිව පේනවා. ඉතින් ඒක නිසා රැට පිපෙන මල් සුදු පාටයි. ඒ මොකටද කෘමීන්ට හොඳට පේන්නේ. නේද? එහෙනම් පරාගනකාරයට කෘමීන් ආකර්ෂණය කරන එක තමයි මුකුටේ කාර්යය. ලියන්නේම මුකුටේ කියලා ලියලා පුෂ්පයක විශාලව සහ වර්ණවත් පේශි කොටස මුකුටයයි. විශාලව සහ වර්ණවත් පේශි කොටස මුකුටයයි. එකතු වීමෙන් සෑදීයක මේ මගින් පරාගනය සඳහා කෘමීන් ආකර්ෂණය කිරීම සිදු කරයි. පරාගනය සඳහා කෘමීන් ආකර්ෂණය කිරීම ඊළඟ එක පූමාංගය. පූමාංගය නැත්නම් අපි රේණුව කියලා කියනවා. ළමයි රේණුව නැත්නම් පූමාංගය තමයි පුෂ්පයක තියෙන පුරුෂ ප්‍රජනක කොටස. මලක තියෙන පිරිමි කොටස තමයි රේණුව කියලා කියන්නේ. රේණුවක කොටස් දෙකක් තියෙනවා. බලන්න රූප සටහන. ඔයගොල්ලෝ ඇඳගත් එක. නැත්නම් මේ බලන්න. රේණුවක තියෙන කොටස් දෙකක්. මේ බලන්න කොටස් දෙක මොනවද? මේකට කියනවා අපි සූත්‍රිකාව කියලා. සූත්‍රිකාව කෙලවර තියෙනවා පරාග දාණය. මේ පරාග දාණය තියෙනවා ළමයි විවිධ හැඩයේ පරාග දාණය තියෙනවා. ගෝලාකාරයව තියෙනවා. අණ්ඩාකාරයව තියෙනවා. ඒ වගේ විවිධ හැඩයේ පරාග දාණය තියෙනවා.
මේ පරාගධානිය ඇතුලේ තියෙනවා පරාග කණිකා කියලා જાතියක්. පරාග කණිකා කියලා අපි කියනවා මේවට. මේ පරාග කණිකා පරාගධානිය මෝරපුවාම පුතේ පරාගධානිය පුපුරනවා. පුපුරලා පරාග කණිකා එළියට එනවා. පරිණත පරාග එළියට එනවා. ඒ පරිණත පරාග ඊට පස්සේ මේ කලංකයේ මතට ගමන් කරනවා කෘමීන් මගින් සුළඟ මගින් මේ වගේ විවිධ සාධක මගින්. එකක් පස්සේ කතා කරමු අපි ඒකට කියන්නේ පරාගණය කියලා. හරි. එහෙමනම් පූමාංගය කියලා කියන්නේ පරාගධානියයි සූත්‍රිකාවයි කියන කොටස් දෙක එකතු වෙලා තමයි පූමාංගය හැදිලා තියෙන්නේ. මලක තියෙන පුරුෂ ප්‍රජනක කොටස තමයි පූමාංගය කියලා කියන්නේ. හරි. අපි ලියාගමු චුට්ටක් මෙහෙම. පුෂ්පයක ඇති පුරුෂ ප්‍රජනක කොටස පූමාංගයයි. පුරුෂ ප්‍රජනක කොටස පූමාංගයයි. මේ තුල මේ තුල නෙවෙයි මෙය පරාගධානිය හා සූත්‍රිකාව යන කොටස් වලින් සමන්විත වන අතර පරාගධානිය හා සූත්‍රිකාව යන කොටස් වලින් සමන්විත වන අතර පරාගධානිය තුල පරාග කණිකා හෙවත් පුංජන්මාණු පිහිටයි. පරාග කණිකා හෙවත් පුංජන්මාණු පිහිටයි. හරි. අපි ඊට පස්සේ බලමු ජායාංගය. කියන්නේ ජායාංගය කියලා. ජායාංගය. උදේ ජායාංගය කියලා කියන්නේ පුෂ්පයක තියෙන ස්ත්‍රී ප්‍රජනක කොටස. එහෙම නැත්නම් අපි කියනවා ගැහණු කොටස. මේ තියෙන ජායාංගය. මේ ජායාංගයේ තියෙන කොටස් තුනක්. කලංකය, කීලය, ඩිම්බ කෝෂය. මේ ඩිම්බ කෝෂය ඇතුලේ තියෙනවා ඩිම්බ සෛල. මේ තියෙන ඩිම්බ සෛල. මේවට කියනවා අපි ස්ත්‍රී ජන්මාණු කියලා. ඩිම්බ සෛල හෙවත් ස්ත්‍රී ජන්මාණු ඩිම්බ කෝෂය තුල තියෙනවා. එතකොට ජායාංගයේ කාර්යය තමයි ඩිම්බ නිපදවීම. පූමාංගයේ කාර්යය පරාග කණිකා නිපදවන එක. ජායාංගයේ කාර්යය ඩිම්බ නිපදවන එක. හරි. ජායාංගය කියලා ලියලා මෙහෙම ලියන්න. පුෂ්පයක ඇති ස්ත්‍රී ප්‍රජනක කොටස ජායාංගයයි
ජායාංගය කලංකය කීලය හා ඩිම්බ කෝෂය යන කොටස් වලින් සමන්විත වේ. කලංකයේ කීලය සහ ඩිම්බ කෝෂය යන කොටස් වලින් සමන්විත වේ. ඩිම්බ කෝෂය තුල ඩිම්බ සෛල හෙවත් ස්ත්‍රී ජන්මාණු නිපදවයි. ජායාංගය මගින් සිදු කරන කාර්ය වන්නේ ඩිම්බ සෛල හෙවත් ස්ත්‍රී ජන්මාණු නිපදවීමයි. ඩිම්බ සෛල හෙවත් ස්ත්‍රී ජන්මාණු නිපදවීමයි. හරි. ඔන්න ඔය විදිහට පුෂ්පයක කොටස් ටික හැදිලා තියෙනවා දරුවෝ. හරි. ඊට පස්සේ මම අර වීඩියෝ එකේ ඕගලන්ට චුට්ටක් කියපු කතාවට යනවා. මේ වීඩියෝ එකේ තිබ්බ පොල් ගහක පොල් මලක්. පොල් ගහක තියෙන පොල් මලක් තිබ්බා. හරි. දැන් අපි මේ බලපු අර වීඩියෝ එකේ මුලින් බලපු මම චුට්ටක් වීඩියෝ එකට යනවා පොසරයක්. හරි. දරුවනේ මේ තියෙන්නේ වදමල අපේ. මේ වදමලේ බලන්න මේ තද රතු පාටට මේ කෙළවරේ තියෙන්නේ කලංකය කියන කොටස. කීලය මේ මැදින් දිගටම යනවා මෙහෙම පාන. මේ මේකේ යට තියෙනවා ඩිම්බ කෝෂය. එතකොට කලංකයේ කීලයේ ඩිම්බ කෝෂය කියන්නේ ජායාංගයට අයිති කොටස්. ඊට පස්සේ මෙතන ඕගොල්ලන්ට පේනවා මේ තියෙන්නේ පරාගධානිසා සූත්‍රිකාව. ඒතර පරාගධානිසා සූත්‍රිකාව කියන්නේ පූමාංගයට අයිති කොටස්. එහෙමනම් මේ වදමලේ පූමාංගී කොටස් ජායාංගී කොටස් දෙකම එකම මලේ පිහිටලා තියෙනවා. පූමාංගී කොටස් ජායාංගී කොටස් දෙකම එකම මලේ පිහිටලා තියෙනවා. අපි මේවට කියනවා ද්විලිංගික පුෂ්ප කියලා. ද්විලිංගික පුෂ්ප. මම යනවා මේ වීඩියෝ එකේ අවසාන හරියට. පොල් ගහ. මේ පොල් ගහේ මේ තියෙන්නේ මල් පොකුරක්. මේ මල් පොකුරේ මල් ගොඩාක් තියෙනවා. මේ හැම කොටසක්ම චූටි චූටි කෑලි අර ලේනු කණේව ඒ ඔක්කොම වෙන වෙනම මල් තියෙනවා.
එතකොට මේකේ තියෙනවා පුෂ්ප වර්ග දෙකක්. ඔයාලට වෙනවා මේ කුරුම්බැට්ටිය කියන එක. කුරුම්බැට්ටි දැකලා ඇති මං හිතන්නේ හැමෝම මේ කුරුම්බැට්ටිය කියන එක තමයි පොල් ගෙඩිය බවට පත් වෙන්නේ. නැත්නම් ඵලය බවට පත් වෙන්නේ. මේ ඵලය තුල තමයි බීජය තියෙන්නේ. දැන් අපි පොල් කන්නේ ළමයි. පොල් ගාලා එහෙම ගන්න ඒ තමයි පොල් බීජ. නේද? එතකොට මේ පොල් බීජය හදන්නේ ඩිම්බ කෝෂයේ මත. එහෙමනම් මේ කුරුම්බැට්ටිය කියලා අපි කියන්නේ පොල්වල ජායාංගී පුෂ්පය. පොල්වල පූමාංගී පුෂ්පය තමයි මේ කහ පාටට එල්ලෙන මේ වැල් වැල් වාගේ තියෙනවා චූටි කැලිය තියෙනවා. එහෙමනම් පොල් ගහේ පුරුෂ ප්‍රජනක කොටස් ස්ත්‍රී ප්‍රජනක කොටස් වෙන වෙනම මල් දෙකක තියෙනවා. මේ කුරුම්බැට්ටිය කියන එකේ තියෙන ස්ත්‍රී ප්‍රජනක කොටස් විතරයි. මේ කොටසේ තියෙන්නේ පුරුෂ ප්‍රජනක කොටස් විතරයි. ඒ අනුව ස්ත්‍රී ප්‍රජනක කොටස් පුරුෂ ප්‍රජනක කොටස් වෙන වෙනම මල් දෙකක තියෙනවා නම් ඒවට අපි කියනවා ඒක ලිංගික පුෂ්ප. එක වර්ගයක ප්‍රජනක කොටස් විතරයි තියෙන්නේ. පෞද්ගලික කාලේ ඔයගොල්ලෝ හිතවන්නේ නැතිනේ ගෙවල් වල එළවලු එහෙම වට්ටක්ක දකින්න නැති ඔයගොල්ලෝ. වට්ටක්ක වල මල් ಜಾති දෙකක් පිපෙනවා. එක මලක් පිපෙනවා මලේ පල්ලෙහා කලගෙඩියක් වගේ පොඩි රවුමක් එක තමයි මල හැදෙන්නේ. ඒ තමයි ඩිම්බ කෝෂය. එහෙමනම් ඩිම්බ කෝෂයේ තියෙන මල ජායාංගී පුෂ්පය. ඒ තියෙන ජායාංගී පුෂ්පය. තව එකක් තියෙනවා නිකම්ම මල විතරක් තියෙන එක. ඒක තමයි වට්ටක්කවල පූමාංගී පුෂ්පය. ඒතර වට්ටක්කවල පූමාංගී පුෂ්පය, ජායාංගී පුෂ්පය කියලා වර්ග දෙකක් තියෙනවා. ස්ත්‍රී ප්‍රජනක කොටස් එක පුෂ්පයක තියෙනවා. පුරුෂ ප්‍රජනක කොටස් අනෙක් පුෂ්පේ පිටලා තියෙනවා. මෙන්න මේ විදිහට ස්ත්‍රී ප්‍රජනක කොටස් පුරුෂ ප්‍රජනක කොටස් වෙන වෙනම තියෙනවා නම් අපි කියන්නේ ඒක ලිංගික පුෂ්ප කියලා. මේ දෙකම එකට තියෙනවා නම් හරියට වදමලේ වාගේ අපි කියනවා ද්විලිංගික පුෂ්ප. හොඳයි එහෙමනම් ද්විලිංගික පුෂ්ප කියන්නේ මොනවද? පූමාංගී හා ජායාංගී යන කොටස් දෙකම ඇති පුෂ්ප වලට අපි කියනවා ද්විලිංගික පුෂ්ප. හරි. එනි මාතෘකාවල් ලියාගමු ද්විලිංගික පුෂ්ප. द्विलिंगिक पुष्प पूमांगी कोटस हा जायांगी कोटस पूमांगी कोटस हा जायांगी कोटस යන ප්‍රජනක කොටස් දෙකම යන ප්‍රජනක කොටස් දෙකම එකම පුෂ්පයක පිහිටා ඇති පුෂ්ප द्विलिंगिक पुष्प नाम वे द्विलिंगिक पुष्प नाम वे उदाहरण කීපයක් අපි ලියා ගමු. උදාහරණ වද වැල්දොඩම් කියන්නේ පැෂන් මිරිස් කතුරු මුරුංග වවා ඊළඟට ඒකලිංගික පුෂ්ප
ඒකලිංගික පුෂ්ප. පූමාංගී කොටස් හා ජායාංගී කොටස්. පූමාංගී කොටස් හා ජායාංගී කොටස් වෙන වෙනම පුෂ්ප දෙකක පිහිටා ඇති පුෂ්ප වෙන වෙනම පුෂ්ප දෙකක පිහිටා ඇති පුෂ්ප ඒකලිංගික පුෂ්ප නම් වේ. ඒකලිංගික පුෂ්ප නම් වේ. එතකොට ළමයි මේ පූමාංගී පුෂ්ප වර්ග ඒකලිංගික පුෂ්ප වර්ග දෙකක් තියෙනවා. ඒකලිංගික පුෂ්පයක පුරුෂ ප්‍රජනක කොටස් විතරක් තියෙනවා නම් අපි කියනවා ඒවට පූමාංගී පුෂ්ප කියලා. පුරුෂ ප්‍රජනක කොටස් විතරක් තියෙන ඒවට කියනවා පූමාංගී පුෂ්ප කියලා. ඒ වගේම ස්ත්‍රී ප්‍රජනක කොටස් විතරක් තියෙනවා නම් ඒවට කියනවා ජායාංගී පුෂ්ප කියලා. හරි. අපි අලුත් රූලකින් ලියමු මෙහෙම. ඒකලිංගික පුෂ්ප පූමාංගී පුෂ්ප හා ජායාංගී පුෂ්ප යනුවෙන් පූමාංගී පුෂ්ප හා ජායාංගී පුෂ්ප යනුවෙන් වර්ග දෙකකි. පූමාංගී පුෂ්ප හා ජායාංගී පුෂ්ප යනුවෙන් වර්ග දෙකකි. පුරුෂ ප්‍රජනක කොටස් පමණක් පිහිටා ඇති පුෂ්පය පුරුෂ ප්‍රජනක කොටස් පමණක් පිහිටා ඇති පුෂ්පය පූමාංගී පුෂ්පය ලෙස හඳුන්වන අතර ස්ත්‍රී ප්‍රජනක කොටස් පමණක් පිහිටා ඇති පුෂ්පය ස්ත්‍රී ප්‍රජනක කොටස් පමණක් පිහිටා ඇති පුෂ්පය ජායාංගී පුෂ්පය ලෙස හැඳින්වේ. හරි හොඳයි දරුවනේ අපි එන්නම් ලබන සිකුරාදා ඉතුරු කොටස කතා කරමු. සුබ දවසක්.